සියලු දෙනාට සුබ දවසක් වේවා. අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපේ ප්‍රාණ ශක්තිය භාවනා යෝගාශ්‍රමයට ඇවිල්ලා ඒ ශ්‍රම දාන කටයුත්තක් කියන එක ටිකක් කල්පනාවට ගනිමින් තමයි ඇවිත් ආවේ. නමුත් මම හිතනවා දැන් මේ ශ්‍රම දාන කිව්වට වඩා ගැඹුරු අර්ථයක් ජීවිතවලට අවබෝධ කරගන්න ඇති. මොකද මම කිව්වා අපි ජීවිතේ මනුෂ්‍ය ජීවිතයේ එක මාවතක් තමයි ගමන් කිරීමේදී කල්යාණ මිත්‍ර අසුර කියන මාවත. මොකද අපේ ආධ්‍යාත්මික ජීවිතයේ තිබෙන්නේ ඒ මාවත තුලම. මාවතක් තුල මාවතක්. දැන් අපි ගමනක් යන මගී. මේ මගියට සමහර තැන් හම්බ වෙනවා පොඩ්ඩක් ගිමන් නිවන්න. ඒ ගිමන් නිවන තැනදී අම්බලන් කියමුකෝ ඒ කාලේ නේ. ඒ වගේ ගිමන් නිවන තැන. ඒකට අපි මේ සංසාර ගමනේ මේ ගිමන් නිවන තැන තමයි මේ පෘථිවි තලය තෝරගෙන තියෙන්නේ. මේ පෘථිවි තලය තෝරාගත් විදිහට තමයි අපේ ගමන් මාර්ගයේ ගමන් කරනකොට විවිධ කාරණා වලට අපිට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ කාරණාවලදී මේ ප්‍රශ්න ගැටළු වලදී ආධ්‍යාත්මික සහ භෞතික කියන කාරණා දෙකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි අද උදෑසන කතා කරා අපේ ශරීරය කියලා කියන්නේ කුමක්ද කියන එක. ඒ වගේම මේ ශරීරය තුල ඇතුලේ සිර වෙලා තියෙන මේ ශක්තිය, එහෙමත් නැත්නම් අපි සිත, එහෙමත් නැත්නම් අපි මේ මම කියලා ගන්න, අපි කියලා ගන්න, මම කියලා ගන්න මේ දේ දරාගෙන ඉන්න කෙනා ඇතුලේ. එහෙනම් එතකොට මම කිව්වා අද අපි මේ ශ්‍රම දානයක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ ධර්ම දානය. පැහැදිලිද? ඔයගොල්ලෝ ශ්‍රම දානයකට ඇවිල්ලා ධර්මයේ දානයක් තමයි කරගන්නේ. පැහැදිලිද? ඒක වෙන්නේ අපි මේ කරන දේත් එක්ක කොච්චර අවබෝධයෙන් කරනවද කියන එක. අද අපි පොළවේ තියෙන මේ වල් පැල සහ කටු පැල ගැලුවා. ඒතර මම කිව්වා මේක පටන් ගන්න ඉස්සෙල්ලා මේ පොළව තමන්ගේ හදවත කරගන්න කියලා. හදවත කියලා මෙතනින් අපි අදහස් කරන්නේ අර භූගෝලේ වගේ එක නෙමෙයි. ඒ හෘදය කියන ඉන්ද්‍රිය තුල තිබෙන නොපෙනෙන ශක්තිය. නොපෙනෙන ආලෝකය ගැන. හරි? අපට පෙනෙන දේ තමයි හෘදය කියන ඉන්ද්‍රිය පද්ධතිය. ඇහැට පේනවා. දැන් අපි මේ කියන්නේ කිසිසේත් මසසට නොපෙනෙන අපේ මේ ඇස් දෙකෙන්වත් ඒ විතරක් නෙවෙයි මොන ලෝකේ තියෙන මොන විද්‍යා උපකරණ ගෙනාවත් බලන්න බැරි ශක්තිය. මම උදාසෙන් කිව්වා වගේම ඒ ශක්තිය අප හැම කෙනාගේම එකයි. ශක්තිය එකයි. හැබැයි අපි භාවිතයේදී ශක්තිය වහගෙන ඉන්නවා. පාවිච්චි කරන්නේ. අර මේකට බටහිර මනෝවිද්‍යාඥයෙක් කියලා තියෙනවා මිනිසාගේ සිත කියන්නේ අර අයිස්බර්ග් එකක් වගේ. ඒක මේ යට තමයි මේ 10න් 9 කොටසක් තියෙන එකයි මේ උඩට පේන්නේ කියලා. එහෙම එකක් කියලා තියෙනවා කියලා. තියෙනවා. එතකොට ඒ 9 ඒකට වඩා අපි හැම කෙනාම සුවිශේෂී. හැම කෙනාටම තියෙන විශ්වයේ තියෙන ශක්තිය තමයි එතන තියෙන්නේ. මේ ශක්තිය පේන්නේ නැහැ. මේ ශක්තියට හැඩයක් නැහැ. හරි? නිසා මේ මොලේ නෙමෙයි. මොලේ කියන්නේ හුදු උපකරණයක් විතරයි. අර ශක්තියෙන් දෙන මතක ඔස්සේ තමයි මේක වැඩ කරන්නේ මේ සියලු අපේ භෞතික ශරීරේ එම කිව්වොත්. ඒ නිසා අපිට මේ සිත හඳුනා ගැනීමට අපිට මේ මම කියන කෙනා මම හඳුනා ගැනීමට තියෙන එකම මාර්ගය අපි ඇතුළට ගමන් කිරීම පමණයි. අභ්‍යන්තරයට ගමන් කිරීම පමණයි. අපි අභ්‍යන්තරයට ගමන් කරනකොට ඒ ගමන් කිරීමේ වේගය, ගමන් කිරීමේ ස්වභාවය මේ දේවල් එක යනකොට මේක හරිම සැහැල්ලු ප්‍රීතිමත්, හරිම සැහැල්ලු ප්‍රීතිමත් ආශ්චර්යාත්මක ගමනක් වෙනවා. හැබැයි වැරදියට යන්න ගියොත් තමයි මේක ඇතුළට යන්න කියපු ගමන් ඇතුලේ තියෙන කෑලි ඒවා ඉතින් ඇති වෙනව නැති වෙනව ඕවා බලන්න ගියොත් අර දන්තාලේ මාගේ සාකීගේ ඕගොල්ලෝ තියෙන අභව්‍ය බලන්න ගියොත් මේ වැඩේ කරගන්න බෑ. මේවා තිබ්බා එක එක ගූට මේවා තියෙන ಭಾರತේ. ඒවා ඉතින් මෙහෙට විවිධ ආගම්
විදියට ඇවිත් තියෙනවා. ඒවා ගැන අපි කතා කරන්නේ නැහැ. මොකද අපි ඒ ගැන කතා කරන්නේ නැති නිසා අප මේ කතා කරන්නේ විශ්වයේම පොදු මේකට හැඩයක් නෑ පාටක්. මේක මිනිස්සයා තමයි ආගම් සිරිත් විරිත් සහ ආගම් ಜಾති කුල ભેද විදියට බෙදාගෙන තියෙන්නේ. පෘථිවියේ මනස උසස්. මිනිස්ය කියන ගණේ ඔක්කොම එකයි. අර රටවල් වලින් ඒගොල්ලෝ කන බොන සහ දේශගුණික තත්ත්වයන් නිසා කොණ්ඩේ පැහැය, මූණේ පැහැය අර මේ වෙනස් වුණාට සෑම මිනිසයක්ම මම උදේ කිව්වා කෑම කන්නේ එකම තැනකින්. මිනිස්යන් කියන ගන්නේ ඒ කියන්නේ නිරෝගීව වැඩුණ මිනිසයන් ගැන කියන්නේ. දැන් මේ කවදාවත් මේ නහය පිටිපස්සට ඇවිල්ලා නැහැ. හරි? විකෘති වුණ අපේ ඇඟිලි ගන්නට මේ යුගයේම ඉඳ ඇති සමහර විට ඔය නැටි ආපු එහෙම කතා අහලා තියෙනව නේද? ඒවා විකෘතිතාවයන්. ඒවා මග විකෘතිතාවයන් විශාල අකුසල් කර්ම නිසා සිද්ධ වුණු මග විකෘතිතාවයන්. ඒක වෙනම විෂයක්. පැහැදිලිද? දැන් අපි මේ ගහ අල්ලනකොට මේ පැලේ ගැන අපි දැනුවත් නම් මෙයා අපිට විශ්වයේ තියෙන ඔක්කොම රහස් කියන මම අද උදේ අපි කතා කරේ නේ වෛද්‍යවරු කොහොමද බිවුනේ කියන්නේ. ඉතින් මේක ඕගලන්ට කුස්සිය ගෙදර මෙහෙට්ටෙන් දුවගෙන ඉන්න ඕනේ නැහැ. පැය 24ම ගෙදර කුස්සියේ ඉඳන් වාහනේ යන ගම මේක සතර ඉරියව්වෙම ඇවිදිමින් නිදා ගනිමින් වාඩි වෙමින් ඕන විදිය දුවමින් කමින් ගොමින් මේ ඕන විදියකට මොහොතේ සිත රඳවා තබන. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් එක කොටසක් ඒක. මොකද්ද? සම්මා සති. ඒ කියන්නේ සිහිය. අපි බොහෝ වෙලාවට කරන්නේ අපි මේ වැඩක් කරනකොට අපේ සිහිය තියෙන වෙන කොහොමද? එක්ක අතීතේ එක්ක අනාගතේ. මේ දැන් මේකේ මේ මුලේ පාට මුලේ මේ සුවඳ මේ පෑය මේවා ගන්න වෙලාවක් නැහැ. ඒතියා ගෙදර කනකොට ඔළුව තියෙන්නේ වෙන කොහෙ හැරි. කෑවේ මොනවද දන්නෙත් නැහැ රස මොනවද දන්නෙත් නැහැ. අපි දැන් තරාස් ගාලා ගල හැපෙන කොටයි දන්නේ හැපුණා කියලා. කටේ නිකන් හැපෙනකොට දන්නේ නැහැ හෙට මෙහෙට ගල තියෙනවා. හැපුණම තමයි මතකේ. නැත්නම් එකත් එක ගිලිනවා. කන්නේ මොනවද ඒවා මොකුත් දන්නේ නැහැ. දැන් සමහර වෙලාවට කුතිම කෑමකට ඊටත් තමයි. මොකක් හරි පැකට් කරලා එනවා පැකට් කවදා කල්ලිකුත් තියලාද මේකේ තියෙන රසායන ද්‍රව්‍ය මොනවද මුකුත් ඕනේ ගැලෙව්වා. හරි තදියමක් නේ තියෙන්නේ දැන් මේ. හැල්ම දිවීමක් නේ තියෙන්නේ. ටක් ගාලා දාගත්තා උට. ඒ වගේ තමයි ධර්මයේ. සමහර විට දන්නේ නැහැ අපි මේ ආගමක් දහමක් ඔස්සේ දුවනවා. මං කියන්නේ අපි හැමෝම යම් දහමක් තියෙනවනේ. තිබුණා හෝ නැති වුණා. මම කියන්නේ ඒක වෙනසක් නැහැ. තිබෙන අය ඒක ගැඹුරෙන් අවබෝධ කරගන්න ඕනේ. අපිට අර විශේෂයෙන් ඒකනේ කාලාම සූත්‍රයේ නේද විශේෂයෙන් අපේ බුදුන් වහන්සේ කියන්නේ කාලාම සූත්‍රයේනේ පොත්පත්වල තිබුණ ආය කියලාවත් ගුරුවරු කිව්ව ආය කියලාවත් පරම්පරාවෙන් ආවාය කිව්වා කියලාවත්. ඒ කියන්නේ මේ කිව්වේ නෑ මේ පරම්පරා දැනුම එපා පොතේ දැනුම එපා ගුරුවරු කියන දැනුම එපා කියලා නෙමෙයි. ඒ මොනවා තිබුණත් ඒ මොනවා අපි දැන මොන ඇසුර තිබුණත් මේක Tamanට අදාළ කරගත්තේ නැතිනම් මේ පැලේ ගැන මම මොනවා කිව්වත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ මේකේ සුවඳ දකින්න නැතුව මේකේ සුවඳ දකින්න නැතුව මේකේ රහ දකින්න නැතුව මේකේ ස්වභාවය පාට අඳුරන්නේ නැතුව මම මේක ගැන මොනවා ඔයගොල්ලන්ට කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආධ්‍යාත්මික මාර්ගය. සමහර විට අපි විවිධ කාර්යයන් සඳහා තමයි මේ ස්ථානට පැමිණෙන්නේ. හැබැයි මේ ස්ථානේ මෙතන මේම ගොඩ නැගින්නේ සහ අපි හම්බ මුණ ගැහෙන තෝතැන්නක් වෙන්නේ. කල්යාණ මිත්‍රයන්ගේ මේ එකමුතුවක් ඇදෙන්නේ අපට අප දන්නවා සුවිශේෂී බිම් කඩක් අවශ්‍යයි භෞතිකව. හරි මේක නිකන් මේ අපි අල්ලගෙන මේ යනකොට ඔක්කොම ගෙනියන්නේ මට ගෙනියන්නේ එකක් නෑ. ඒකයි මේක ඕගොල්ලන්ගේ අපේ සහ මේ අපි අර කල්යාණ මිත්‍රයන්ගේ තැනක් මේක. ඒගොල්ලෝ මෙතෙන්ට ආපුවම අර වෙනදා ශ්‍රමදාන එක වෙනස් වෙනවා. පැහැදිලිද මේ කියන එක? මෙතන මේව හැදෙනවා වගේම මේව සුද්ධපයිතු වෙනවා වගේම මේව ගොඩනැගෙනවා වගේම ඇතුලේ ඉන්න අභ්‍යන්තර ඒ ශක්තිය ගොඩනැගෙන්න ඕන පිරිසිදු වෙනවා. පැහැදිලිද? මේකේ අපේ උඩ අර අපි පළඟු කැටේ තියෙන දාගුවට ඔක්කොමල්ලා ඒ වගේ දිදුලන්නේ. ඒ වගේ ශක්තිය උරා ගන්න කෙන්න ඕන විශ්වය. පැහැදිලිද?
පියවරෙන් පියවර යන්නේ. තේරුණා? එතකොට ඔයගොල්ලෝ මේකත් අවබෝධ කරගෙන එතෙන්ට එනකොට ඔයගොල්ලෝ එතෙන්ට. පැහැදිලිද මම මේ කියන්නේ? ඈ? ඒ නිසා අපි කොහේ හිටියත් මොනවා කරත් මේකට වෙලාව පැය 24ම ඔන්ලයින් සේවයක්. මනස ඔන්ලයින් අපි නිදාගත්තාට. තේරුණාද? නැගිටලා ඉන්නකොට තමයි නිදාගෙන ඉන්නවා වගේ හීන ලෝකවල ඉන්නේ. හැබැයි නිදාගෙන ඉන්නකොට තමයි සබෑ ලෝකේ මනස යාය ගනුදෙනු කරගන්නේ. උදේ ඉඳන් රැ වෙනකන් ගත්ත ඒවත් එක සංසන්දනය කරලා ඕනේ කැපෑක ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒ විදිහට තමයි ඊට පස්සේ අපේ ප්‍රතිරූපය හැදිලා තියෙන අපි දන්නේ. ඒ හින්දා ඕන එකයි පැයකයි ඔක්කොම නැගිටලා ඉන්න වෙලාවේ කරන්න ඕන එක නොකර. පැහැදිලි. ඒ කියන්නේ සිහියෙන් අවබෝධයෙන් ඉන්න එක නොකර අනවබෝධයෙන් අසිහියෙන් කරන වැඩ තමයි ඔක්කොම තියෙන්නේ. ඒකයි ඊට පස්සේ මොනවාරි කියලා මං කිව්වද මේක? ඈ මං හිතලා නෙමෙයි කිව්වේ මං හිතලා නෙමෙයි කරේ නේද? හොඳයි ඉතින් අද දවසේ අපි මේ ආධ්‍යාත්මික කෙටි සාකච්ඡාවට ඕගොල්ලන් දායකත්වයේ ලබා දුන්නා. ඒක විශ්වයේ ක්‍රමවේදයක්. ඒ නිසා ඕගොල්ලන්ට ඒ කුසල් කර්මයට ඕගොල්ලන්ට ඒ කුසලත් තිබුණා. ඒ පින කියලා කියන්නේ ආලෝකය. ආලෝකය කියලා කියන්නේ අපේ හිතෙන් මේ මොහොතේ අපි මේ ඇහුවා කියලා අපිට දැන් යමක් අවබෝධ වුණා කියලා නැගෙන ප්‍රීතිය. ඒක තමයි පින කියලා කියන්නේ. ඒක හරි ශක්තිමත් මේ අපි අර විදුලි මේකට තව ශක්තියක් දෙනවා වගේ. ඒක හරි ශක්තිමත් කිරණ සිත් කිරණ ශක්තිය. චිත්තාවේගයක්. ඔකට කියන්නේ චිත්තාවේගය. සිත් කිරණය. පැහැදිලිද? අපි මේ හඬ වගේම මගේ හඬ වගේම මේ චිත්ත තරංගත් යනවා ගන්නවා හොඳේ. අපි ඒ සිතුවිලි පැන නගින සිතුවිලි එළියට යනවා අපහු වෙනවා. ස්වරූප වෙනස් වෙවි. ඒ වගේ ඒක අර පිං කියලා කියන්නේ අර ප්‍රීතිය කියන්නේ අර සතුට අවබෝධයක් එක්ක එන සතුට මේ වුණ ගමන් ආයේ ඒක මේ මං තියනවද නැද්ද ඒක ඕනේ නැහැ. ඒක විශ්වයට මුදාහැරලා ඉවරයි. ඕගොල්ලෝ දැන් අපි මෙතන මේ පොඩි දරුවත් එක්කම 7 දෙනෙක් හිටියත් අපි දෙන්නත් එක 9ක් හිටියත් කෝටි ප්‍රකෝටි නෙමෙයි කියා ගන්න බැරි සංඛ්‍යාත විවිධ තලවල විවිධ ජීවීන් මේවා අහුම්කම් ගන්නවා. ඒ අවබෝධය ලැබුණා. ඒක අවබෝධ වුණාම තමයි මේ අපි කොච්චර ධර්මයේ අසුරු කරන්න ඕනද ධර්මක යහපත තුල ඉන්න ඕනද කියලා දැනෙන්නේ එතකොට. හරිද? එතකන් කරන්න ගොඩක් දේවල් බයි. බයින් තැතිගත්තු විතර මේ බුදුන් වහන්සේ අර මේ මුල්ම කතාවේදී කිව්වේ ධම්සක්පවතුන් සූත්‍රය වගේ මම අහලා තියෙන විදිහ. ඔක කිව්වනේ බයින් තැතිගත්තු ගස්ගල් වල පිහිට පතනවා කිය. දැන් මේක වර්ධව පටලා ගන්න එපා. අපේ මුතුන් මිත්තු ගස්ගල් වැන්දේ වෙන හේතුවකට. නමුත් දැන් අපි ගස්ගල් වඳින්න ගත්තොත් එහෙම මෙතන එක එක්කෙනාගේ මේවන්නු දාන්න පුළුවන්. අපි කරන්නේ මොන හරි ඉල්ලන එකක් බයෙන්. ලෙඩේ හැදෙයි කියලා එක්ක ලෙඩ හැදුණා දැන් මැරෙයි කියලා ලේ වැඩි වෙයි කියලා මොකක් හරි පින්ගමක් පූජාවක් වට්ටියක් පෙට්ටියක් උස්සන් ගිහිල්ලා කරන්නේ. පැහැදිලිද මේ කියන්නේ? හැබැයි ඒක වුණත් කරන්න අවබෝධයක් තියෙනවා. දැන් මේ කරන්නේ ඔක්කොම අනවබෝධයි. මම කියන්නේ ඒවා වැරදි ඒවා කරන්න එපා කියලා නෙමෙයි. ඒක කරන්න ඒක මොකද්ද? ඒකයි මම කරන්නේ. මොකද්ද මේකෙන් නගින ශක්තිය පිට වෙන. අර මුලාවට ගිහිල්ලා කරන හැම එකෙම තියෙන්නේ ධන වෙනුවට ඍණ. ආලෝක වෙනකොට අන්ධකාරයත් එක්ක එකතු වෙලා මේක මොකක් හරි කරලා තවත් තමනුත් ප්‍රශ්න වැඩි කරගෙන අනිත්‍යත් ප්‍රශ්න වැඩි කරලා අවුල් වුණ තැන් අඳුරෙන් අඳුරට යන එක. හරි. ඉතින් ඒක නිසා අපි හැම මොහොතකම අපි කරන හැම දෙයක් ගැනම අපට හිතෙන හැම දෙයක් කරන කියන හැම දෙයක් ගැනම ලොකු අවබෝධය අවධානය දකින්න කියන්නේ ඒකයි. දැන් අපි යමක් ධර්මයක් අහනවා නම් ඒ ධර්මය අහනවා කියලා ඒක තියෙන්න ඕනේ ඇතුලේ. නැත්තම් ලෝකෙ වටේ ගිහිල්ලා එන්නේ. වහන්තරන් යනවා. ඒ යන ස්වභාවයත් අඳුර ගන්න ඕන. දුක් වෙන්න එපා. අයියෝ ගියානේ කියලා දුක් වෙන්න එපා. ඒකත් මුලාවක්. අන්න ඒ යන ස්වභාවය අඳුර ගැනීම හරි. ගියා. මේ මං කියන ඒවලින් දශමයක් අල්ලගත්තා නම් ඇති අහු වෙනවා. ඒක තමයි වැඩි. අර වෙලාවේ කරන්නේ අනේක හොයාගන්න. ඒ වෙලාවේ ඇතුළු පිරික්සමින් ඉන්නේ. මගේ හඬ නෙමෙයි. මගේ හඬ ඩවුන්ලෝඩ් වෙන ටික ඩවුන්ලෝඩ් වෙයි. පැහැදිලිද? තමා මේ මොහොතේ ඉන්න ඕන තමා තුලම. එතකොට විශ්ව ඥානය තුල තියෙන දේවල්
දැන හෝ නොදැන කැමති වුණත් අකමැති වුණත් අතුට එකයි බලෙන් හරි ධර්මය අස්වාද මොන විදියට හරි හුරතල් කරන්නේ නැහැ නේ දරුවන්ව හුරතල් කරනවාද පට්ටික කන්න බෑ කිව්වා ඈ ගහලා කෝටු අරන් බීල්ලෝ වෙනවා කියලා රවට්ටලා ඉස්සෙල්ලාම හොඳින් රවට්ටනවා උන්ට කුරුල්ලෝ වෙනවා කියලා අපි මේගොල්ලන්ටත් කවලා තියෙනවා අපිටලට කුරුල්ලෝ වෙනවා කියලා ඒක කන්නේ නැහැ රවට්ටනවා ඉස්සෙල්ලාම එක කුරුල්ලෙක් නේ බත් ඇටෙම තමයි රවුම් කරලා එන්නේ ඉතින් අර කුරුල්ලා එනවා කියලා එහෙම ගුහා වගේ දැන් මම නම් එහෙම මොඩියා වෙලා තියෙන ගොඩක් පොඩි කාලේ ඒ වගේ එක එක විදිහ ඊට පස්සේ සමහර වෙලාවට අද මතක් වෙනවා දැන් මගේ සහෝදරිය ඒ දවස්වල අපිට මොනවා හරි හම්බ වුණා මේක ආධ්‍යාත්මිකව ගන්න එනකොට එයා කෙලින්ම සතා වෙනවා මම සූ එක බලන්න ගිහිල්ලා සත්තුවත් බලන්න ගිහිල්ලා වැඩි දැන් අවබෝධ වෙනවා මගේ තියෙන ඔක්කොම ටික මං අර සතාට දානවා මම රැවටිලා හැබැයි මම දන්නේ නැහැ රැවටුණා කියලා එදා හිතන් ඉන්න මේ සූ එක මේ කොටිය එනවා අනේ පව් උට බඩකිනි කන්න දානවා මම ආසම සතා මම හාමතේ එහෙමත් දේවල් වෙනවා මේ ආධ්‍යාත්මික ගමනේ මං හිතන්නේ ඒකයි ලියන්න ඕනේ තේරුණා තේරුණා තමන් තුල තියෙන දක්ෂතා තමන් තුල තියෙන කුසල් තමන් තුලට තියෙන ඔය ඔක්කොම දන්නේ නැතුව අර කොහෙත් ඉන්න මං කියන්නේ දැන් කිය අපේ අක්කට බැන්න කියලා මම මේ ආදර්ශයකට ගත්තේ එහෙම වෙනවා සමහරට අපිත් එහෙම වෙනවා අපිටත් තොරයිතක් ආපුවම නේ දැන් ඕම කරන්නේ නැහැ දැන් විවිධ අයුරින් ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන මේක ගාන්න සුදු වෙනවා මිලියක් ඇවිල්ලා කියනවා අපි එයා සුදු වෙලානේ හරි අපිත් සුදු වෙන්නේ ඒක අරන් ගන්නවා මෙන්න මෝහය මුලාව පැහැදිලිද හැබැයි වැඩසටහන් දාන්න ඉස්සෙල්ලා අපි හැමදාම විතර දිවිලි පහන් පත්තු කරලා බඳුරුත් ගන්න වෙන වෙන ආගමික අය දිවුරලා කියනවා බොරු කියන්නේ නැහැ නේ අපි දැක්කම මේ නළුවානේ මම මේ ඒගොල්ලන්ට දුස් කියනෝ නෙමෙයි අපි හැමෝගෙම ස්වභාවය මෙන්න මුකුත් තෝරන්නේ මේ ලෝකේ ලස්සන වෙන්නේ අපි මේ රට විතරක් ගමු නිකන් අපි ගොඩක් අපි ඔක්කොම අද ඇවිත් තියෙන අය ඔක්කොම බෞද්ධ පසුබිමනේ මෙතන ප්‍රශ්නයක් නැහැ වෙන ඒ කියන්නේ කතෝලික හින්දු ක්‍රිස්තියානි ඕන කෙනෙක් එහෙම ඉන්නවනම් හරි කතෝලික ඒ ප්‍රශ්නයක් නැහැ ක්‍රිස්තුස් වහන්සේලා කිව්වෙත් මේ පණිවිඩේ බුදුන් වහන්සේ මේ අපි මිනිස්යන් තමයි මේව බෙදාගෙන ඉන්නේ ජාති ආගම් කුල මත ඒවා බෙදාගෙන ඒ බෙදාගත්ත නිසා අර ආගමික ශාස්ත්‍රවරුන් කියපු එක කරන්නේ නැතුව වෙන මොකක්ද දෙකක් කරනවා ඊට පල්ලෙහායි ඉන්න මිනිස්සු මේ හදාගත්ත නිකන් මොකරේ ගොඩ නැගිල්ලක් තුල රැස් වෙන කට්ටිය කියන ඒවා කරගෙන ඉන්නවා තමන් මේක සියලු ශාස්ත්‍රවරුන්ගේ තමා තුලට යන්නේ කියලා ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිවම කියනවා දෙවියන් වහන්සේ කියන කවුද කියලා එයාගේ ගෝලියෝ ටික අහනකොට දෙවියන් වහන්සේ ආත්මයක් කිය උන්වහන්සේ ඉන්නේ නුඹලාගේ තුලයි නුඹලා තුලයි නුඹලාගේ ශරීරය කියන්නේ හදවත මේ මොකක් ගැනද කතා කරන්නේ මේ මොකක් ගැනද කතා කරන්නේ බුදුන් වහන්සේ කියනවා බඹයක් තරම් තීර මේක ඇතුලේ තමයි ලෝකෙම ඔක්කොම වැඩේ තියෙන්නේ කියලා අපි ඒක පැත්තකින් දීලා වෙන කොහෙද අතපත ගන්න අඳුර යන්නේ දවල් නම් ඒත් කමන්නේ නැහැ ඉතින් අපි ඒ අඳුරෙන් මිදිලා ආලෝකයෙන් ආලෝකේ කරා යන ගමනට සහභාගී වෙලා තියෙනවා කල්යාණ මිත්‍රෝ මේ යුගය හරිම තීරණාත්මක යුගයක් ඉතින් අපිට මේ කාලය අපි ගොඩක් ගන්නේ නැති හින්දා ඊළඟ කාලවලදී සාකච්ඡා කරනවා ඉතින් ඔයගලන්ට පුළුවන් මේකේ කිසිම තහනමක් නැහැ වාරණයකින් තොරව වෙනස් කිරීමකින් තොරව ඔයගොල්ලෝ ගන්න ඕන මාධ්‍යයකින් මේව ප්‍රචාරය කරලා මේක ලෝකෙ ඉන්න මිනිස්සු දැන් එක සාක්ෂියක් කියන්නම් අපේ භාෂාවත් හරියට දන්නේ නැති මිනිස්සු අපි මේ කියන්නේ මොනවද කියලා ඒගොල්ලන්ගේ භාෂාවට දාලා බලලා චෙක් කරලා අපිට කතා කරනවා. කීප දිනක් දැන් මම ළඟ තියෙනවා. අපි ජීවිතේට ආලත් නැහැ ඒ ජීවිතේට අපි දන්නේ නැහැ කවුද කියලා. යෝගිවරු. ඒගොල්ලෝ වාසනාවන්තයි ඒ විශ්ව යෝගිවරු ආසන්නේ ඒගොල්ලන්ගේ සුට්ටක් ඒගොල්ලන්ට. මේ කියන්නේ මම මේ කතා කරනවාම ඉංග්‍රීසි දන්නේ නැහැ. දහම් පාසල් ගිහිල්ලා නැහැ. විශ්වයේ ක්‍රමය වෙනස්. ඒ නිසා විශ්වය පිළිබඳ විශ්වාසය තියන්න. විශ්ව ධර්මතාවයන් පිළිබඳ විශ්වාසය තියන්න. විශේෂයෙන් ඔබලාගේ ආගම කුමක් වුවත් ඒ ආගමේ කර්තෘවරයා පිළිබඳව දැඩි විශ්වාසයක්, දැඩි භක්තියක්, දැඩි ආදරයක් තියාගන්න. ඒ උන්වහන්සේලා කියලා දීලා තියෙන මාර්ගයේම ගමන් කරන්න. අද පණිවිඩය.
හරිද? සියලු දෙනාට සුබ දවසක් වේවා. අවශ්‍ය බොහෝ.